රයිට්. එතකොට ගිය සතියේ අපි දත්ත සමරික්තතාවයෙන් වියුක්ත බව කියන එක ගැන ලිව්වා නේද? මෙන්න මෙතනින් මට මතක විදිහට අපි නතර කරේ. මම ඔයගලන්ට මේ කාඳින්න කියලා කිව්වද ළමයි? නෑ සර්. අදින්න කියලා කිව්වේ නෑනේ. නෑ සර්. නෑ කමක් නෑ. ඒක අපිට ලොකුවට මෙතන නැතුව තව තැනක් එනවා අපිට අඳින්න. එතනදී සෙටල් කරගමු. ඉඩ තියන්නද? රෙකෝඩින් දැම්මා. අපි අඳින ඉඩ තියන්න දෝක. නෑ එපා. අඳින්න ඉඩ තියන්න එපා එතන. අපිට තව තැනකදී ඕක අඳින්න එනවා. එතනදී අපි ඒක කතා බහ කරගමු. හා සර්. ඊළඟට ඔව් මේ ටික ලියාගමු නේද? දත්ත සංගතතාව පැවතීම ඒකට අදාළව ඔව් පළවෙනි ඡේදය කාර්යක්ෂමතාව වැඩිවීමට අදාළවත් පළවෙනි ඡේදය. වැඩි ඔක්කොම ලියනවා සර්. ඔව් මම highlight කරලා තියෙන ටික ලියන්න. ඒකයි සමහර අය පටලගෙන තියෙනවා මේ අපේ ක්ලාස් ටයිම් එක වෙනස් වෙනවා කියලා. ක්ලාස් ටයිම් එක වෙනස් වෙන්නේ නැහැ ළමයි. 11 වසරට ගියත් සිකුරාදම මේ වෙලාවම තමයි. right? ජනවාරි වලින් ඉඳලා අපි ෆිසිකල් ක්ලාසස් පටන් ගන්න හිතාගෙන ඉන්නේ. එතකොට 4 ඉඳලා 6 වෙනකම්. 11 වසරක තියෙන්නේ එහෙමයි. right. ඒතර අපි ලබන සතියේ අපි නිවාඩු. ඒතර ජනවාරි මුල් සතියේ අපි පටන් ගන්නේ මේ ඩේටාබේස් වල ඉතිරි ටික කරන්න. අපිට ගොඩක් වෙලාවට අද නෝට් එකට දාලා ටික ලියලා ඉවර කරගන්න පුළුවන්. එතකොට ලබන සතියේ ප්‍රැක්ටිකල් ටික මම පෙන්නනවා. මම ඔයගලන්ට කිව්වා third term test එකට අදාළව ඔයගලන්ගේ third term 10 වසර third term test එක ගොඩක් වෙලාවට ඔයගලන්ට arrange වෙන්නේ පෙබරවාරි විතර වගේ වෙනකොට arrange වෙයි. ඒ වෙනකොට අපි මාර්තු වල කිව්වද? හා right okay. ඒ වෙනකොට අපි papers ටිකක් කරලා දේවල් ටික මතක් කරගමු. එතකන් 11 වසර ටික කරගෙන යමු. පැතුම් ෆිසිකල් ක්ලාස් එක තියෙන්නේ හවස 4 ඉඳලා 6 වෙනකම්. ඔන්ලයින් ඉඳනේ මේ පැයකම. ඔව් ඔන්ලයින් නිසා තමයි පැයකමාර අරගෙන තියෙන්නේ. ඔන්ලයින් ක්ලාසස් අපි තිබ්බේ ඔක්කොම සෙෂන් පැයකමාරයි. ළමයි මම විනාඩියෙන් එනවා. ඔයගොල්ලෝ ඉවර කරගන්න.
right තාම ලියන කෙනෙක් ඉන්නවද පොඩ්ඩකින් අන්තිම ටික. හරි ඔව් කනිල් 7 වෙනිදා ෆිසිකල් ක්ලාසස් පටන් ගන්නවා හරි ඉවරද ඔව් සර්. නෙජාන් අපිට තව සති දෙකක් විතර ඩේටාබේස් පාඩම කරන්න වෙයි ඊට පස්සේ තමයි 11 වසර ටික පටන් ගන්නෙ right නිර්වද්‍යතාවයට අදාළවත් අපි ලියාගමු ඒක මේ ටික ලියා ගන්න ඕනේ වළංගුතාවයේ වැඩිවීම කියන එකට අදාළවත් මේ ටික ලියා ගන්න ඕනේ
හරි ඉවරද ළමයි? පොඩ්ඩක් ඉන්න සර්. right හරිද? ඔය බලංගොට වැඩි පොඩ්ඩක් කියන්න සර්. ඉක්මන් කරමු. හරිද ළමයි? හරි සර්. right ඉස්සරහට යමු. ආරක්ෂාව ලියාගමු ඉක්මන් කරමු.
හරි ඉවරද ළමයි? පොඩි නිසා අන්තිමට right ඉස්සරහට යමු. හරි මෙතන කතා බහ කරලා තියෙනවා ඉලෙක්ට්‍රොනික සහ අත්‍යුරු දත්ත ගබඩාවක තියෙන සංසන්දනය කිරීමක් තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රොනික එක කියන්නේ කම්පියුටර් එකක නැත්නම් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් කියලා කිව්වම කම්පියුටර් එකක්ම විතරක් නෙවෙයි. දැන් අපි ගිය සතියේ උදාහරණ විදිහට අරගත්තේ දුරකථන නාමාවලියනේ contact list එකනේ. ඒතර contact list එක ෆෝන් එකේ තියෙනකොට search කරන්න යන වෙලාව ඒක store කරන්නේ ඒක ඒ database එකට තියෙන ලක්ෂණයි ඒ contact list එකම අපි පොතක ලියාගෙන හිටියොත් ඒකට අදාළව තියෙන දේවලුත් මේ comparison එකට අදාළයි. right? එතකොට මේකේ එක පැත්තක් මතක තියාගත්තම අනිත් පැත්ත මතක තියාගන්න ලේසි. right? අත්‍යුරු තත්ත්ව සමුදාය මතක තියාගත්තොත් එයාගේ අඩුවෙන් තියෙන දේ ඉලෙක්ට්‍රොනික තත්ත්ව සමුදාය වැඩියෙන් තියෙන කියන්නේ වාසියක් විදිහට තියෙනවා. right? එතකොට කාර්යක්ෂමතාව අඩුයි අත්‍යුරු තත්ත්ව සමුදායේ නිර්වද්‍යතාවය අඩුයි විශ්වසනීයත්වය අඩුයි දත්ත විශ්ලේෂණය කියන එක අපහසුයි. right? ආදානය කළ අනුපිළිවෙලින්ම දක්වන්න වෙනවා. ඒ කියන්නේ අපි පොතේ ලියපු පිළිවෙලම තමයි අපිට පෙන්වන්න වෙන්නේ. අපිට වෙන විදිහකට සෝට් කරගන්න ආකාරාදී පිළිවෙලට හදාගන්න එහෙමකුත් කරන්න බෑ. අනවශ්‍ය දත්ත ඉවත් කිරීම අපහසුයි. ටිපෙට්ස් කරලා තියන්න පුළුවන්. දත්ත යාවත් කාලෙ කිරීම අපහසුයි ආයසරයක්. right? tempat කිරීමට වැඩි අවකාශයක් සාපේක්ෂව යනවා. මිනිස් ශ්‍රමයේ වැඩිපුර අවශ්‍ය වීම සිද්ධ වෙනවා. ඕකෙම විරුද්ධ දේ තමයි ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක තියෙන්නේ. ඒ කියන්නේ අත්‍යුරු දත්ත සමුදායට අත්‍යුරු කියලා කියන්නේ මැනුවල් කියන එක නේ. මැනුවල් ඩේටාබේස් එකකට සාපේක්ෂව ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකක් ගොඩක් වාසි සහගතයි. right? කාර්යක්ෂමතාවය, නිර්වද්‍යතාවය, විශ්ලේෂණ විශ්වසනීයත්වය කියන ඒවා වැඩි. විශ්ලේෂණය පහසුයි. ආදානය කරන පිළිවෙලට නෙවෙයි අපිට ඕන විදිහකට ඒව මැනේජ් කරගන්න, සෝට් කරන්න, ඒ දේවල් කරන්න පුළුවන්. බලමු එහෙම කොහොමද කරන්න කියලා. ඩේටා එකක් ඩිලීට් කරන්න වුණොත් ලේසි. right? හොයන්න වුණොත් ලේසි. right? අප්ඩේට් කරන්න වුණොත් ලේසි. right? මිනිස් ශ්‍රමය අඩුවෙන් පාවිච්චි වෙන්නේ. right? හරි මේක ලියාගන්න අපි ඉඩ තියාගමු නේද? හා සර්. මාතෘකාව දාලා ඉලෙක්ට්‍රොනික සහ අත්‍යුරු දත්ත සමුදාය කියලා දාලා නේද? රූල් අපි තියාගන්න ඕනේ කීයද? ඔව් රූල් 10ක් 12ක් විතර වගේ. මොකද්ද මාතෘකාව? මාතෘකාව මෙතන මේ තියෙන එක. ඉලෙක්ට්‍රොනික සහ අත්‍යුරු දත්ත සමුදාය. පිටු අංකය කීයද සර්? පිටු අංකේ 268 රූල් සාමාන්‍යයෙන් 12ක් විතර තිබ්බනම් ඇති වෙයි කියලා හිතනවා මට. හා සර්. ඒක ඔයගොල්ලෝ බලන්න කොහොමද කියලා. 4යි 5යි 6යි 7යි 8යි 9යි. රූල් 13ක් 14ක් විතර වගේ තියෙනවා. හරි.
ඊළඟට අපි කතා කරන්නේ සම්බන්ධිත දත්ත සමුදාය ගැන. දැන් මෙතනදී විශේෂ නමක් එනවා මේ සම්බන්ධිත. දැන් මෙච්චර වෙලා අපි කතා කරේ මේ දත්ත සමුදායක්. ඩේටාබේස් එකක් ගැන. මෙතන දෙනවා අලුත් වචනයක්. සම්බන්ධිත. අපි ඔක ඉංග්‍රීසියෙන් කියනකොට කියනවා රිලේෂනල් කියලා. right? එතකොට මේ සම්බන්ධිත දත්ත සමුදායක තියෙන විශේෂම ලක්ෂණය තමයි මේ ඩේටාබේස් එක ඇතුලේ අපිට ඩේටා ස්ටෝර් කරලා තියෙනවා දකින්න හම්බෙන්නේ වගු වල. ඒක අපි මේ වෙනකොටත් දන්නවා. හැබැයි මේ වගු එකිනෙකට සම්බන්ධයි. right? ඒ කියන්නේ එක වගුවකට අදාළව දත්තයක් තව වගුවකින් අරගන්නකොට ඒගොල්ලෝ අතර සම්බන්ධතාවයක් තියෙනවා. right? දැන් මේ දීලා තියෙන උදාහරණය. right? මේකේ එකක තියෙනවා ලියාපදිංචි අංකය නම උපන්දිනය භාරකරුගේ නම. ඊළඟට තව තැනක තියෙනවා ලියාපදිංචි අංකය පොතේ අංකය ලබාගත් දිනේ භාර දිය යුතු දිනේ. මේක වගු දෙකක්. මේක අපි සරලව තේරුම් ගන්න පුළුවන් දැන් පහුගිය පිටුවලත් කතා බහ කරගෙන ආව ශිෂ්‍යයාගේ තොරතුරු සහ ශිෂ්‍යයා පොතක් ණයට ගත්ත මේ පොත මොන පොතක්ද ණයට ගත්තේ කියන එක පිළිබඳ තොරතුරු. right? එතනදී දැන් මේ ෆිරෝසා රාෆික් ණයට ගත්තේ මොනවාද කියන එක බලා ගන්න ඕන නම් මෙතන තියෙන ෆිරෝසා රාෆික්ගේ ලියාපදිංචි අංකය බලලා ඒ ලියාපදිංචි අංකයට අදාළව මෙතනින් මොනවාද ණයට ගත්තේ කවද්ද ණයට ගත්තේ කියන එක සෙට් කරගන්න පුළුවන්. right? ඒකයි මේ දත්ත සමුදායට කියන්නේ සම්බන්ධිත දත්ත සමුදායක් කියලා රිලේෂනල් ඩේටාබේස් එකක් කියලා. right? ඔය කියන සම්බන්ධය නොතිබුණා නම් අපි රිලේෂනල් ඩේටාබේස් එකක් කියලා කතා බහ කරන්න යන්නේ. ඒ වගේම තමයි රිලේෂනල් ඩේටාබේස් එක විතරක් නෙවෙයි ගොඩක් ඩේටාබේසස් වල මේ වගු සම්බන්ධ කරගෙන දත්ත කබඩා කරන්න යන ඩේටාබේස් වල මේ වගු වල තියෙන දේවල් වලට විශේෂ නම් කිරීම් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි වගුවක් ගත්තොත් අපි කියන්නේ වගුවක තීරු සහ පේලි තියෙනවා කියලානේ. නමුත් මේ සම්බන්ධිත දත්ත සමුදාය ගොඩනැගෙනකොට කතා බහ ඊට ටිකක් වෙනස්. වෙනස් කියලා කියන්නේ තීරුවක් මේගොල්ලෝ හඳුන්වනවා ෆීල්ඩ් එකක් ක්ෂේත්‍රයක් විදිහට. ඒතකොට වගුවක් තීරු කීපයක් එකතු වෙලා හැදෙනවා වගේම ඩේටාබේස් එකට අදාළව කතා කරනකොට ඒ ඩේටාබේස් එකට ගැලපෙන භාෂාවෙන් කියන්නේ වගුවක් කියන එක්කෙනාට ක්ෂේත්‍ර කීපයක් තියෙනවා. කියන්නේ කොලම්ස් කීපයක් තියෙනවා කියන එකම තමයි. නමුත් ඒක අර අපි කියන ඩේටාබේස් එකට ගැලපෙන විදිහට කතා කරනවා. ක්ෂේත්‍ර කීපයක්. එතකොට ඔය ක්ෂේත්‍ර කීපයක් එකතු වෙලා තනි රෙකෝඩ් එකක් හදනවා. එතකොට මේ උඩ තියෙන වගු දෙක ගත්තොත් මේගොල්ලන්ගේ ක්ෂේත්‍ර තමයි මොනවාද? ලියාපදිංචි අංකය, නම, උපන්දිනය, භාරකරුගේ නම. ඕවා මේ ටික ඇවිල්ලා ක්ෂේත්‍ර. right? මෙතනත් මේ ලියාපදිංචි අංකය, පොතේ අංකය, ලබාගත් දිනය, භාරගත යුතු දිනය ක්ෂේත්‍ර. ඒව තමයි fields නැත්නම් ක්ෂේත්‍ර කියලා කියන්නේ. ඒත් මේ ක්ෂේත්‍රය යටතේ තමයි අපි මේ දත්ත ගබඩා කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේ ක්ෂේත්‍ර කීපයක් එකතු වුණාම උදාහරණයක් විදිහට මේ 4 දෙනා එකතු වුණාම එක පේලියක් හැදෙනවා. පේලියට අපි රිලේෂනල් ඩේටාබේස් මොඩල් එකකට කියනවා රෙකෝඩ් එකක් කියනවා. රෙකෝඩයක් කියනවා. right? එතකොට ක්ෂේත්‍ර එකතු වෙලා රෙකෝඩයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේ රෙකෝඩ කීපයක් එකතු වෙලා වගුවක් නිර්මාණය කරන්න පුළුවන්. ඒක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ක්ෂේත්‍ර එකතු වුණාම රෙකෝඩ් එකක් හැදෙනවා. රෙකෝඩ් එකතු වුණාම වගුවක් හැදෙනවා. වගු කීපයක් එකතු වුණාම සම්බන්ධිත දත්ත සමුදායක් හැදෙනවා. හැබැයි එතනදී වගු වල කියන්නේ ඒ හැදෙන වගු කීපය එකතු වුණාම සම්බන්ධිත දත්ත සමුදායක් වෙන්න මේ වගු එකිනෙක සම්බන්ධ වෙන්න ඕනේ. right? සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක ගැන අපි ඉස්සරහට කතා බහ කරනවා. right? මෙතන පහළ පෙන්නලා තියෙනවා මේ රිලේෂනල් ඩේටාබේස් එකක් නැත්නම් සම්බන්ධිත දත්ත සමුදායක් හදාගන්න දත්ත එක්රැස් කරගත්ත ආකාරයක්. right? මේක මේ ෆෝම් එකක් දීලා ෆෝම් එකට අදාළව
මේ කියන data ටික පුරවගෙන තියෙනවා. right? එතකොට ඔය data මේ තියෙන්නේ නිවැරදි ආකාරයකට වගුගත කරලා නෙමෙයි. ඒක වගුගත කරා නම් තියෙන්න ඕනේ ශේෂ්ත්‍රයක් තියෙනුනේ යටතේ තියෙන්න ඕනේ අගයන් ටික. ඒතර මේක දිහා බලාගෙන කරන්නේ වගුව නිර්මාණය කරන එක. දැන් මෙතන තියෙන ඇතුළත් වීමේ අංකය. නම, උපන්දිනේ, ස්ත්‍රී පුරුෂ භාවය, දුරකථන අංකය. right? එතකොට මේ උඩ අපි එකතු කරගන්න දත්ත ටික දැන් ඔන්න වගුගත කරලා තියෙනවා. right? එතකොට ඕකේ විදිහට අපිට අර අපි කලින් කිව්වා වගේ නේද? තීරුවකට අපි කියනවා ශේෂ්ත්‍රයක් කියලා. පේලියකට අපි කියනවා රෙකෝඩ් එකක් කියලා. ඒ වගේම තව ඉස්සරහට යනකොට ඔයගලන්ට හම්බෙයි මේ ටේබල් එකකට කියනවා රිලේෂන් එකක් කියලා. right? සම්බන්ධයක් කියලා අපි කියනවා. right? හරි. අපි ප්‍රාථමික අතුරු ගාවට එන්න කලින් මේ ටිකට දාලා තියෙන දේවල් ටික පොඩ්ඩක් ලියා ගමුටක් කාලා අනුමාත්‍රිකාව දාගන්න සම්බන්ධිත දත්ත සමුදාය සම්බන්ධිත දත්ත සමුදාය කියලා විතරක් ලියා ගන්න ළමයි. ඒක යටතේ මේක ලියා ගන්න. හරිද ළමයි? Student. පොඩ්ඩක් ඉන්න. ඉක්මන් කරමු. අනේ මේ කටවහන් ඉන්නම් මේ බොල්
හරි පාරට යමුද තප්පරයක් දෙන්නවා ඉක්මන් කරමු හරි සර් right ඔන්න ඔයක යට ඔව් මුලින් ඔයගොල්ලෝ මෙන්න මේක ඇඳ ගන්න ඕනේ මේක ඇඳ ගන්නකො සර් රූපය අඳිනවනේ. ඔව් පුතේ ඔක්කොම ටික ලියවෙන්න ඕනේ එතන ඉඳලා උඩට right එක්කෙනෙක් ඉවරයි අනිත් අය පොඩ්ඩක් සර්.
Hello. Hello. Okay. හරිද ළමයි? හරි සර්. හරි. ඊළඟට ළමයි මෙන්න මේක ඇඳ ගන්න ඕනේ උතන්ට. මෙන්න මේක නිවැරදිව ඇඳ ගන්න. මේකේ තීරුවක් ඊළඟට ශේෂ්ත්‍ර නාම කියන එක ඊළඟට රෙකෝඩ් එකක් පේලියක් කියන එක ඒ දේවල් ටික හරියට දාගන්න. මේකේ ළමයි මෙන්න මෙහෙම දෙයක් කරා නම් ලේසි ඔයගලන්ට ශේෂ්ත්‍ර නාම field names
තීරුවක් කියන තැන ඔව් මම මේකේ වෙන්න ඕන වෙනස්කම් ටික ස්ක්‍රීන්ෂොට් එකක් අරන් හදන්න. ඔයගොල්ලෝ ඒකට දාලා ඇඳ ගන්න. වගු අඳින්නන්නේ. වගු අඳින්නන්නේ. වගු අඳින්න මම මේ කරන වෙනස්කම් ටික ඔයගොල්ලෝ ඔතනදී කරගන්න. ඒ වෙනස්කම් ටික කරාට පස්සේ අපි දෙගන්නේ. නෑ ඔයගොල්ලෝ වගු අඳින්නකො නම් කරන එක කරගන්න එපා. හරිද? වගු අඳින්න මේ වෙනස්කම් ටික මම කියන්නම් මේ නම් කරන ටික මම කියන්නම් කොහොමද වෙන්නේ කියලා. ඔව් මේ වගු අඳින්න ඕන ළමයි මම දැන් වෙන්න ඕන වෙනස්කම් ටික කරලා තියෙන්නේ මේ පේලිය තියෙන තැන ලියන්න එපා පේලිය කියන එක ශේෂ්ත්‍ර නාමය කියන එක දාගන්න රෙකෝඩ් එක තියෙන තැනම ඇලයිරක් ගහලා පේලිය රෝ කියන වචනේ ලියා ගන්න තීරුව තියෙන තැනම ඇලයිරක් ගහලා ෆීල්ඩ් සහ ඒකට එන්න ඕනේ ශේෂ්ත්‍රය කියන සිංහල වචනේ රයිට් මම ඒකත් ලියන්නම් ඔතන right ඔය විදිහට ඉවර කරගන්න
right එක්කෙනෙක් ඉවරයි අනිත් අය දකින්නද? මොකක්ද පොඩක් ඉන්න. right හරි අපි පහලට යමු right මම annotations ටික මෙතනින් clear කරනවා හරි right ඊළඟට අපි යමු ප්‍රාථමික යතුරු කියන එක ගැන කතා බහ කරන්න right ප්‍රාථමික යතුරයි ආගන්තුක යතුරයි කතා කරලා අපිට පුළුවන් ඔය
මොනවාද ටේබල්ස් අතර තියෙන සම්බන්ධතාවය ඇඳගන්න. දැන් මේ ප්‍රාථමික යතුර කියන එක ගැන කතා කරනකොට අපිට වගුවකට ප්‍රාථමික යතුරක් කියලා දෙයක් වුවමනා වෙන්නේ. ඒ වගුවේ තියෙන රෙකෝඩ් එකක් වෙන්කොට හඳුනා ගන්න. right? මොකක්ද ඒකෙන් කියන්නේ? දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලන්ගේ ඩීටේල් එක. ඕගොල්ලන්ගේ ඩීටේල් එක, ඔයා ගැන ඩීටේල් එක ඉස්කෝලේදී හඳුනාගන්නේ මොන කම්පෝනන්ට් එක පාවිච්චි කරලාද? මොන දේ පාවිච්චි කරලාද? ඔයා කියන කෙනාම ඉස්කෝලේ වෙන් කරලා හඳුනාගන්නේ මොකක් පාවිච්චි කරලාද? ඔව්. ඉස්කෝලේදී ඔයාව අනිත් අයගෙන් වෙන්කොට හඳුනා ගන්න අවශ්‍ය නම් ඔයාගාව තියෙන ඉස්කෝලේදී ඔයාව වෙන්කොට හඳුනා ගන්න පාවිච්චි කරන දේ මොකක්ද? ඇතුළත් වීමේ අංකය. අන්න හරි. ඇතුළත් වීමේ අංකය. right? ඇයි නම පාවිච්චි කරන්නේ නැත්තේ? එකම නමෙන් කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඇයි ඇඩ්‍රස් එකක් පාවිච්චි කරන්න බැරි? එකම ඇඩ්‍රස් එකේ ඉඳලා එන නේද? අයියලා අක්කලා නැත්තම් සහෝදර සහෝදරියෝ ඉන්න පුළුවන්. ඇයි උපන්දිනයක් පාවිච්චි කරන්නේ නැත්තේ? එකම උපන්දිනයේ දවසේ ඉපදිච්ච කීප දෙනෙක් ඉන්න පුළුවන්. right? එතකොට එහෙම දෙයක්, එහෙම ශේස්ත්‍රයක් අපිට පාවිච්චි කරන්න බෑ කෙනෙක්ව වෙන්කොට හඳුනා ගන්න. එතකොට ඕක වගුවක දත්ත සටහන් කරලා තියෙන එකටත් පොදුයි. දැන් මේ උඩ තියෙන වගු ටික ගැන බැලුවොත්, දැන් මේ උඩ මේ තියෙන වගුව ගැන බැලුවොත් මේකේ තියෙනවා ශිෂ්‍යාංකය, නම, උපන්දිනය, ඇතුළත් වූ දිනය, බාරකරුගේ නම. දැන් මේකේ නම තියෙන්නේ එකිනෙකට වෙනස් නම් දෙකක්. මනෝජ්, දයාරත්න, ෆිරෝසා, රාෆික්. මෙතන තියෙන්නේ පේලි දෙකයිනේ. ඉතින් මේක තව කන්ටිනියු වෙනකොට එකම නමින් ඉන්න පුළුවන් දෙන්නෙක් එන්න පුළුවන්. එකම උපන්දිනයේ ඉපදිලා ඉන්න දෙන්නෙක් ඉන්න පුළුවන්. ඇතුළත් වූ දින එකම දවසේ තියෙන දෙන්නෙක් ඉන්න පුළුවන්. right? එකම ගෙදර ඉඳලා එන අයියලා අක්කලා නම් බාරකරුගේ නම එකම වෙන්න පුළුවන්. ඒක නිසා මේ කියන ශේස්ත්‍ර ටික ගැලපෙන්නේ නැහැ මේ කියන රෙකෝඩ් එකක් වෙන්කොට හඳුනා ගන්න. ඒ වෙනුවෙන් මේගොල්ලන්ට දීලා තියෙනවා විශේෂ ශේස්ත්‍රයක්, ශිෂ්‍ය අංකය කියලා. ඒක නිසා මේ වගුවට සාපේක්ෂව අපි කියනවා මේ වගුවේ ප්‍රාථමික යතුර ශිෂ්‍ය අංකය කියලා. එතකොට ප්‍රාථමික යතුර කියන එක හඳුන්වලා තියෙන්නේ වගුවක රෙකෝඩ් අනන්‍යව හඳුනාගත හැකි, යුනික්ලි හඳුනා ගන්න පුළුවන් තීරුවක්. හෝ වරහණේදී තියෙනවා තීරු සංයෝජනයක් කියලා. මම එන්නම් එතනට. ප්‍රාථමික යතුරක් ලෙස හැඳින්වෙනවා කියලා අපි ගන්නවා. පේනවාද ඒකේ තියෙන සුවිශේෂතා ටික? කියලා තියෙනවා ප්‍රාථමික යතුරක් හිස් නොවිය යුතුයි. ඉතින් හරිනේ නේද? ඔයාගේ ඔයගලන්ගේ ඉස්කෝලේ ඔයගොල්ලෝ ගැන දත්ත සටහන් කරන යම්කිසි පොතක් තියෙනවා නැත්නම් යම්කිසි ඩේටාබේස් එකක් තියෙනවා නම් ඒ ඩේටාබේස් එකේ ඇතුළත් වීමේ අංකය, කාගේ හරි ඇතුළත් වීමේ අංකය කොයිම මොහොතකවත් හිස් තියෙන්න බෑ. ඒ කියන්නේ ඇතුළත් වීමේ අංකයක් රහිත කෙනෙක් ඉන්න විදිහක් නැහැ. මොකක් හරි වැරද්දක් වෙලා ඒක සටහන් නොවුනොත් ඇරෙන්න හැමෝටම ඇතුළත් වීමේ අංකයක් තියෙනවා. ඒ ඇතුළත් වීමේ අංකය එකිනෙකාගෙන් වෙනස්. right? ඒ එකිනෙකාගෙන් වෙනස් කියන එක තමයි මේ අණු පිටපත් නොවේ කියලා කතා බහ කරන්නේ. දැන් මේ තියෙන වගුව අරගත්තොත් තියෙනවා පරිග්‍රහණාංකය කියලා එකක්, මාතෘකාව, කර්තෘගේ නම, ප්‍රොතක මිල, පොත් ගණන. එතකොට මාතෘකාව එකම මාතෘකාව තියෙන පොත් එන්න පුළුවන්. කර්තෘ එකම කර්තෘ ලියපු පොත් තියෙන්න පුළුවන්. දැන් මේ වගුව මේක පේන්න තියෙනවා නේද? මේ රාජ් සුදාකරන් එකම මිල තියෙන පොත් තියෙන්නත් පුළුවන් 225යි. පොත් ගණන සමාන වෙන තැන් තියෙන්නත් පුළුවන්. මෙයාගේ 6ක් තියෙනවා, මෙයාගේ 6ක් තියෙනවා. එතකොට මේ නිසා මේ පොත් ටික වෙන්කොට හඳුනා ගන්න පරිග්‍රහණ අංකයක් කියලා දෙයක් ඒගොල්ලෝ යෝජනා කරලා තියෙනවා. ඒක කොයිම අවස්ථාවකවත් රිපීට් වෙන්නේ නැහැ, හිස්ව තියෙන්නේ නැහැ. පැහැදිලිද? ප්‍රාථමික යතුර ගැන
සේත පොඩි හැදින් කරන්න වෙරද මොකක්ද පුතේ? පුට්ටකාය කියලා දෙන වෙරිස ප්‍රාථමික යතුර කියලා කියන්නේ පුතේ මේ එකිනෙකට වෙනස් දත්ත සටහන් වෙන මේ පේලියක් වෙන් කරලා අඳුන ගන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයකට ශාස්ත්‍රයකට right ඕක මතක් කරගත්තා නම් හරි. ඔයාට හොඳම උදාහරණ තමයි ඇතුළත් වීමේ අංකය. ඔයාගේ ඇතුළත් වීමේ අංකයෙන් ඔයාගේ දත්ත ටික වෙන්කොට හඳුන ගන්න පුළුවන්. හරි. right. ඊළඟට මෙන්න මෙතන තියෙනවා සංයුක්ත අතර මේක සංයුක්ත ප්‍රාථමික යතුර වෙන්න ඕනේ composite primary key. right. සංයුක්ත ප්‍රාථමික යතුරක් කියලා කියන්නේ දැන් කලින් අවස්ථාවේදී අපි කතා වුණානේ මේ රෙකෝඩ් එකක් වෙන්කොට හඳුනා ගන්න තියෙන ශාස්ත්‍රය කියලා. සමහර වගු වෙනවා එක ශාස්ත්‍රයකින් එහෙම වෙන්කොට හඳුනා ගන්න බෑ. හරියට අපේ ඇතුළත් වීමේ අංකය පාවිච්චි කරලා අපි රෙකෝඩ් එකක් වෙන් කරලා හඳුනා ගන්නවා වගේ හඳුනා ගන්න බැරි වෙන අවස්ථා එනවා. අන්න එහෙම වෙලාවට අපිට සිද්ධ වෙනවා එක තීරුවකට වඩා වැඩි තීරු ගණක් තෝරගන්න මේ රෙකෝඩ් එකක් වෙන්කොට හඳුනා ගැනීමේ අවස්ථාව අරගන්න. දැන් උදාහරණයක් විදිහට අපි මේ වගුව ගත්තොත් වර්ෂය කියන කෙනා ගාව තියෙනවා 2013 2014 කියන අගයන්. නේද? ඒතර 2013ත් රිපීට් වෙලා තියෙනවා 2014ත් රිපීට් වෙලා තියෙනවා. ක්‍රීඩාව කියන තීරුව ගත්තම ඒක ඇතුළේ ක්‍රිකට් පාපන්දු අත්පන්දු ආයෙත් ක්‍රිකට් පාපන්දු අත්පන්දු කියලා රිපීට් වෙලා තියෙනවා. නායකයාගේ පැත්තේ ගත්තම රශ්මි සේනාරත්න ජාලීය සාරංග නේද? ඔහොම ගිහිල්ලා ආයෙත් දැන් මෙතන මේ ජාලීය සාරංග කියලා තියෙන තැනම තව ජාලීය සාරංග කෙනෙක් මෙතන ඉන්නවා. ඒ කියන්නේ රිපීට් වෙලා තියෙනවා. උපනායක ගත්තොත් නේද? සුදේශ් තරංග කියන කෙනා නැවත දකින්න හම්බෙනවා. එතකොට මේ වගුවේ තියෙන තීරු හතර වෙන වෙනම ගත්තොත් එකම තීරුවක්වත් නැහැ රිපීට් නොවන දත්ත තියෙන. ඒ කියන්නේ ඩුප්ලිකේට් නැති දත්ත තියෙන. අපි වෙන විදිහකින් කියනවා නම් අනන්‍ය දත්ත තියෙන තීරුවක් නැහැ. යුනික් ඩේටා තියෙන තීරුවක් නැහැ. ඒ නිසා මෙතනදී මේගොල්ලෝ තෝරගෙන තියෙනවා වර්ෂය සහ ක්‍රීඩාව කියන කොලම් දෙකම අදාළ ප්‍රාථමික යතුරු විදිහට. ඒ කියන්නේ දෙන්නම එකතු වෙලා. එතකොට කවදාවත් ඒ දෙන්නම එකතු වුණාම ඒ දෙන්නගේම දත්ත ටික සලකනවා. එතකොට මේ 2014 ක්‍රිකට් කියන කම්බිනේෂන් එක ඔයාට මේ තීරු දෙකේ වෙන කොහෙවත් හොයාගන්න බෑ. 2014 ක්‍රිකට් කියලා එකට සටහන් වෙලා තියෙන්නේ මේ මං හයිලයිට් කරලා තියෙන තැන විතරයි. right 2013 ක්‍රිකට් කියලා තියෙන්නේ මෙතන විතරයි. right එතකොට මෙතනදී ප්‍රයිමරි කී එක හදන්න එක තීරුවකට වඩා ශාස්ත්‍ර අපිට පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ ශාස්ත්‍ර සංයුක්ත කරන්න වෙනවා. අන්න ඒක නිසා තමයි මේගොල්ලන්ට කියන්නේ මේ හැදෙන්නේ සංයුක්ත ප්‍රාථමික යතුරක්. composite primary key එකක්. කීප එකකට වඩා වැඩි තීරු ගණනක් එකතු වෙලා හැදෙන පිරිසක්. පැහැදිලිද? right. එතකොට අපි සාමාන්‍යයෙන් වගුවක ප්‍රාථමික යතුර කියන එක ඉන්ඩිකේට් කරනවා මෙහෙම අන්ඩර්ලයින් කරලා. එතකොට එක ශාස්ත්‍රය නම් ප්‍රාථමික යතුරට පාවිච්චි කරන්නේ මේ විදිහට අන්ඩර්ලයින් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ශාස්ත්‍ර කීපයක් පාවිච්චි වෙනවා නම් ඒ ශාස්ත්‍ර කීපෙම අපි අන්ඩර්ලයින් කරන්න ඕන. පැහැදිලිද ළමයි? ඔව් සර්. හරි. අපි එහෙනම් ටක් ගාලා ලියාගමු ප්‍රාථමික යතුර ගැන. ප්‍රාථමික යතුර ඉංග්‍රීසි වචනේත් ලියා ගන්න. මෙයාව ඒ විදිහටම ලියා ගන්න ඕනේ. උදාහරණෙත් ලියා ගන්න ළමයි. ඒක අපිට මග හරින්න බෑ. සහ මේ ප්‍රාථමික යතුරක සුවිශේෂීතා ඒකත් ලියා ගන්න ඕනේ.
right එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය ඉවරයි සර්. ඉවරයි සර්. හරි එහෙනම් පහළට යමු ඔව් උදාහරණයේ විදිහට ළමයි මෙන්න මේ ප්‍රාථමික යතුරු දැක්වීම කියන එකයි මේ වගුවයි ඇඳලා අර යටින් ඉරි ගහ ගන්න එක ඇඳ ගන්න. පරිග්‍රහණ අංකය කියන එක යටින් ඉර ඇඳ ගන්න එකක් කරගන්න. සර් යට මොකද ලියන්න ඉඩ තියන්නේ නැහැ නේ ඔන්න ලියා ගන්න. ඔව් ඔයා ලියලා තියෙන එක යටින් ප්‍රාථමික යතුරු දැක්වීම කියලා ඔක ඇඳ ගන්න තියෙනවා. ඉවරද ළමයි? අපරාධින් right හරිද ළමයි? හරි සර්. right පහළට යමු ඊළඟට සංයුක්ත යතුරු ගැනත් ලියාගමු මෙතන ළමයි සංයුක්ත ප්‍රාථමික යතුරු කියලා අරගන්න ප්‍රාථමික කියන වචනේ දාගන්න මැදට සංයුක්ත ප්‍රාථමික යතුරු composite primary key right මෙතන
මේ ටික ලියාගමු. ඉවරද ළමයි? තප්පරයක් දෙන්න. තප්පරයක්. හරිද ළමයි? හරි සර්. හරි සර්. right. හරි. මේකෙත් මෙතන සංයුක්ත ප්‍රාථමික අතුරු දැක්වීම කියලා මේ ටේබල් එක ඇඳ ගන්න ඕනේ. මේ යට තියෙන ටිකක් ලියා ගන්න. right, ඒක ලියාගෙන අපිට අදට session එක නතර කරන්න පුළුවන්. right, ඒක ලියාගෙන disconnect වෙන්න පුළුවන් කට්ටියට. ඊළඟ සතිය නිවාඩුයි ළමයි. අපි ඊට පස්සේ සතිය හම්බෙන්නේ physical, right? මම group එකකට මතක් කිරීමක් දාන්නම්. හැමෝටම නේද? happy new year, merry christmas. christmas තියන අයට. අය අපි හම්බෙන්නේ ජනවාරි 7 30ක නිවාඩුයි.